හයි කියන හැමදෙනාටම මේ සූදානම් වන්නේ ෆවුන්ඩේෂන් 9 වෙනි සහ 10 වෙනි එපිසෝඩ්ස් ගැන කතා කරන්න. කලින් සතියේදී ඩූන් ගැන ඒ වගේම සැන්ක්චි ස්පයිඩර්මෑන් ට්‍රේලර් ගැන එහෙම කතා කරපු නිසා 9 වෙනි එපිසෝඩ් එක ගැන කතා කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මට හිතුණා මේ එපිසෝඩ්ස් දෙක ගැනම එකම වෙලාවේ කතා කරන්න හොඳයි කියලා. මගේ නම තරන්ද විශ්වනාත්, මේ ටීවී නාත් රිවිව්ස්. පළවෙනිම කාරණාව තමයි 9 වෙනි එපිසෝඩ් එකේදී අපිට පෙන්නනවා මේ සැල්වෝ හාඩන් කුඩා කාලේදී ඇගේ තාත්තත් එක්ක වෙන කන්වර්සේෂන් එක මේක ඉතාමත්ම වැදගත් අපිට පේනවට වඩා. ඒකට හේතුව තමයි ඔවුන් මෙතනදී කතා කරනවා මේ එම්පයර් එකේට අයිති එහෙම නැත්නම් මේ නෝන් යුනිවර්ස් එකේ ප්ලැනට්ස් වල මිනිස්සු කොහොමද ආවේ, එහෙම නැත්නම් ඔවුන්ගේ ඔරිජින් එක මොකක්ද කියන එක ගැන ඔවුන් කතා කරනවා. එතකොට මෙතනදී සඳහන් වෙන කාරණාවක් තමයි මේ හැමදෙනාම ඇවිත් තියෙන්නේ අර්ත් කියන තනි ප්ලැනට් එකෙන් කියන විශ්වාසයක් තියෙනවා. හැබැයි කාටවත් හරියටම විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ මේ දැනට කාලය අවුරුදු 22000ක් විතර ගෙවිලා නිසා මේ අපි ඉන්න කාලයත් එක්ක සංසන්දනය කරද්දි එතකොට එහෙම බලද්දි ඇත්තටම මේ ප්ලැනට්ස් වල ඉන්න අයගේ ඔරිජින් එක ගැන එක එක අදහස් තිබෙනවා. ඒ වගේම අපි අර කලින් වීඩියෝ එකකදී සඳහන් කරා වගේම පෘථිවිය කියලා කියන්නේ මිත් එකක් විතරයි. මේ වගේ ප්ලැනට් එකක් තියෙනවද නැද්ද කියන එකවත් සමහරු විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒත් එක්කම සැල්වෝ හාඩින් එහෙම නැත්නම් මේ කුඩා කාලයේදී ඇයගේ චරිතය සඳහන් කරන කාරණාවක් තමයි මේ ප්ලැනට්ස් වල ඉන්න හැමදෙනාම එකම ප්ලැනට් එකකින් නම් ඇවිත් තිබෙන්නේ. එහෙම නැත්නම් ඔවුන්ගේ ඔරිජින් එක එකම එක නම් ඇයි ඔවුන් මේ ආකාරයෙන් රණ්ඩු වෙන්නේ? මොකද මේ හැමදෙනාම සමානයි කියන එක. එතකොට මේ කාරණාව ඉතාමත්ම සුවිශේෂයි අපිට මේක පේනවට වඩා. හේතුව තමයි පළවෙනිම දේ දැන් මේ ඇනක්‍රියන් තෙස්පිස් කියන අය එකතු වෙලා යුද්ධ කරාට ඔවුන්ගේ ඔරිජින් එක පෘථිවියෙන් නම් ඇත්තටම ඔවුන් මේ මිනිස්සු ಜಾති දෙකක් විදිහට හිතාගෙන ඉන්න හැමදෙනාම තනි ඔරිජින් එකක්. එහෙම නැත්නම් තනි ස්වරූපයක් එකම ආකාරයේ ඔරිජින් එකක් නියෝජනය කරනවා. එතකොට ඇත්තටම මේ ಜಾතින් දෙකක් නෙමෙයි ඇත්තටම එකම ಜಾතියක් තමයි මේ ප්ලැනට්ස් වල විහිදලා ඉන්නේ කියන කාරණාව මතු කරනවා. එතකොට මේ ටීවී සීරීස් එකේ තියෙන ප්ලැනට්ස් අමතක කරොත් අපි අපේ පෘථිවිය ගැන මතක් කරොත් මේ පෘථිවිය කියලා කියන්නේත් එක එක රටවල් වලට ජාතීන් වලට ආගම් වලට බෙදලා තිබුණට මේ එකම මනුෂ්‍ය වර්ගයා කියන අදහස තමයි මෙතනදී ලබා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතනදී මේ සැල්වෝ හාඩන්ගේ තාත්තා කියන කාරණාව තමයි මේ වගේ ලොජික් කල්පනා කරනව වෙනුවට එහෙම නැත්නම් මේ වගේ රැෂනල් එකක් ගැන හිතනව වෙනුවට මිනිස්සු ගොඩක් දුරට ෆීලිංග්ස් වලින් තමයි වැඩ කරන්නේ. ඒ නිසා තමයි දිගින් දිගට මේ වගේ කොන්ෆ්ලික්ට්ස් ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ ලෝකයේදීත් දැන් මේ තෙස්පිස් සහ ඇනක්‍රියන් කියන ලෝක පැත්තකට කරලා මේ එක එක රටවල් වල ඒ වගේම ජාතීන් අතර ආගම් අතර ඇතිවෙන අර්බුදවලදීත් මේ ආකාරයේම ඉමෝෂන්ස් මූලික කරගෙන තමයි ගැටුම් ඇති වෙන්නේ කියන එක මෙතනදී මතක් කරනවා. ඒ වගේම පසු කාලීනව ඒ කියන්නේ මුලදී මේ තමන්ගේ තාත්තා කියන ඒ ඩයලොග් එක Violence is the last refuge of the incompetent. So they're not like us at all then. මේක වැඩිය සැලකුවේ නැතුණාට ඇය පසු කාලයේදී ඒක තමන්ගේ මූලධර්මයේ විදිහට අරගෙන වැඩ කරනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේක අර පොතේ ඉන්න සැල්වෝ හාඩන් කියන කැරක්ටර් එකත් එක්කත් ගොඩක්ම ගැලපෙනවා. පොත්වල ඉන්න සැල්වෝ හාඩන් කියලා කියන්නේ පළවෙනියටම පිරිමි කැරක්ටර් එකක්. දෙවෙනි කාරණාව තමයි ඔහු මේ වයලන්ස් එක තෝරගන්න කෙනෙක් නෙමෙයි, හැමතිස්සම තමන්ගේ මොලෙන් ගේම ගහන කෙනෙක්. එතකොට ඔහු කල්පනා කරන එහෙම නැත්නම් ඔහුගේ එන ඩයලොග් එකක් තමයි violence is the last refuge of the incompetent කියලා. ඒ කියන්නේ මේ කිසිම දෙයක් කරගන්න බැරි අය තමයි මේ විදිහට වයලන්ස් පාවිච්චි කරන්න කියන ඒ ඩයලොග් එක ඇත්තටම පොත්වලදී සැල්වෝ හාඩන්ගෙන් තමයි එන්නේ. නමුත් ටීවී සීරීස් එකේදී ඇයට මේක තාත්තගෙන් ලැබිච්ච කාරණාවක් විදිහට හඳුන්වලා දෙවෙනවා. දෙවෙනි කාරණාව තමයි මේ ඉන්වික්ටස් කියන ෂිප් එක මේ ටර්මිනස් කියන ප්ලැනට් එකට එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් ප්ලැනට් එක ගාවට එනවා. එතකොට අපි දන්නවා ලුයිස් පයිරීන් තමන්ගේ අවසාන ඇක්ට් එක විදිහට මේ විදිහට මේ ෂිප් එකේ AI ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඇත්තටම AI ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නත් බෑ, මේ ෂිප් එකේ නැවිගේෂන් මොඩියුල් එකත් එක්ක එකතු වෙලා තමන්ට යන්න ඕන තැන මොකක්ද කියන එක ගැන ඒ ෆීලින් එක ලබා දුන්න කියලා එක තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මේ ෂිප් එක කන්ට්‍රෝල් වෙන්නේ තමන්ගේ මනසෙන් මේ ආකාරයෙන් කෝඩිනේට්ස් ලබා දීමෙන්. එතකොට ඒත් එක්කම මේක ටර්මිනස් ප්ලැනට් එක ගාවට එනවා. එතකොට මේ ප්ලැනට් එකට මුලින්ම
මේ සැල්ලෝ හාඩන් එනකොට මේ ප්ලැනට් එකේම අය සිහි නැතුව තමයි ඉන්නේ. මොකද මේ නල් ෆීල්ඩ් එක එක්ස්පෑන්ඩ් වීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඊට පස්සේ මේ ප්‍රයිම් රේඩියන්ට් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ සයිකෝ හිස්ටරි සමීකරණයේ තියෙන ඒ කියුබ් එක පාවිච්චි කරලා මේ වෝල්ට් එක ඕපන් වෙනවා. ඒ වෝල්ට් එක ඕපන් වෙනවා විතරක් නෙමෙයි හැරි සෙල්ඩන් මේ ප්ලැනට් එකට එනවා. ඒ කියන්නේ ඔහුගේ යම් ආකාරයක ඩිජිටල් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් එහෙම නැත්නම් ඔහුගේ ඇත්ත ස්වභාවය නෙමෙයි වෙනම ආකාරයේ ස්වරූපයක් විදිහට තමයි එන්නේ. එතකොට මෙතෙන්දි මතක් කරන්න ඕන කාරණා තමයි අර රේවන් ෂිප් එකෙත් මේ හැරි සෙල්ඩන්ගේ ඩිජිටල් කොපි එකක් ඉන්නවා. නමුත් ඒ කොපි එක නෙමෙයි මේ ප්ලැනට් එකේ මේ වෝල්ට් එකෙන් මතුවෙන්නේ. අර අපි කලින් දවසේදීත් මතක් කරා ඔහු තමන්ටම කියලා විශේෂම කැස්කට් එකකින් තමයි ඔහුගේ බොඩි එක මේ විදිහට අර ස්ලෝ ෂිප් එකෙන් අයින් කරන්නේ. එතකොට ඒ කැස්කට් එක ඇතුළු සම්පූර්ණ එක බිඳිලා මයික්‍රෝබොට්ස් විදිහට එම නැත්නම් නැනෝබොට්ස් විදිහට ඇවිල්ලා මේ ප්ලැනට් එකේ වෝල්ට් එක විදිහට එකතු වුණා කියන වගේ දෙයක් තමයි තිබෙන්නේ. මේක ටිකක් සංකීර්ණයි. ඒ වගේම මේ මෙච්චර ටෙක්නොලොජි එකක් ඔහුට තියෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපිට තිබෙනවා. ඒ කොහොම වුණත් අපිට ගන්න තියෙන කාරණාව තමයි ඔහුගේ රිප්‍රසන්ටේෂන් එකක් මේ වෝල්ට් එකේ තිබෙනවා. ඒ වගේම ඔහු සඳහන් කරන කාරණාවක් තමයි මේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එක මේ විදිහට මේ දැනුම එකතු කරගන්න එහෙම නැත්නම් මේ එන්සයික්ලෝපීඩියා එකක් හදන්න පාවිච්චි කරන ප්ලැනට් එකක් නෙමෙයි. ඊළඟ එම්පර් එක ගොඩනගන්න එහෙම නැත්නම් දැනට තියෙන මේ ට්‍රැන්ටර්වල තියෙන ප්ලැනට් එකට තර්ජනයක් වෙන්න පුළුවන් ආකාරයේ ප්‍රබල ග්‍රහලෝකයක් ප්‍රබල යූනියන් එකක් හදන්න පුළුවන් ආකාරයේ දෙයක් විදිහට තමයි ඔහු සජෙස්ට් කරලා තිබෙන්නේ. එතකොට අර මුලින්ම මේ ප්ලැනට් එකට එද්දි එම්පරර්ට කිසිම සැකයක් හිතෙන්නේ නැති වෙන්න එහෙම නැත්නම් එම්පරර්ගේම ඩිසිෂන් එකක් විදිහට ඔවුන්ට මේ ප්ලැනට් එකට එන්න පුළුවන් වෙන විදිහට තමයි ඔවුන් මේ එන්සයික්ලෝපීඩියා කියන අදහස ඒ කාලේ හිටපු ඩේටා ලබා දෙන්නේ. නමුත් මේ ෆස්ට් ක්‍රයිසිස් එක වෙලාවේදී ඔහු මතක් කරලා දෙනවා ඔහු මේ හැමදාම ප්ලෑන් කරලා තිබෙනවා කියලා. එතකොට මේ ප්ලෑන් එකේ තිබෙන ප්‍රධානම කාරණාව තමයි ඉන්වික්ටස් ෂිප් එක අර රැන්ඩම් කෝඩිනේට්ස් වල එක තැන්වල මතුවෙද්දී ඔහුගේ සමීකරණයට ඉන්පුට් ඩේටා එකක් විදිහට මේ ඉන්වික්ටස් ෂිප් එක මේ කලාපේ එහෙම නැත්නම් මේ අපි මුලින්ම මේ ෂිප් එක දැකපු කලාපේ මතුවෙනවා කියන එක ඔහු ප්‍රෙඩික්ට් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇනක්‍රියන් හෝ තෙස්පිස් කියන මේ ප්ලැනට්ස් දෙකෙන් කවුරු හරි මේ ෂිප් එක ලබා ගන්න උත්සාහ කරાવી කියන එකත් ප්‍රෙඩික්ට් කරලා තිබෙනවා. එතකොට ඒ වගේම මේ වගේ දෙයක් ලබා ගන්න ඔවුන්ට නොලෙජ් එක අවශ්‍ය වෙනවා. ඒ නොලෙජ් එක තියෙන්නේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එකේ. ඊට පස්සේ දැන් මේ ෂිප් එක ඔවුන් සතුව තිබෙනවා කියලා කියන්නේ මේ ප්ලැනට්ස් තුනේ ඉන්න පිරිස තනි යූනියන් එකක් විදිහට ගොඩනගන්න ඔහු මෙතනදී යෝජනා කරනවා. එතකොට අර මෙච්චර කාලයක් තිස්සේ ගොඩක් වෛරයකින් එහෙම නැත්නම් ගොඩක් තරහකින් හිටපු ප්ලැනට්ස් දෙකක් කොහොමද එකහු කරන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා. නමුත් අපි මෙතනදී මතක් කරන්න ඕන කාරණාව තමයි මේ ප්ලැනට්ස් දෙකේටම ලොකු විනාශයක් වෙලා තිබෙනවා එම්පයර් එකේ විසින්. එතකොට ඔවුන්ගේ පොදු සතුරා තමයි මේ එම්පයර් එක. එහෙම නැත්නම් මේ ට්‍රැන්ටර්වල ඉන්න එම්පරර්. එතකොට ඒ පොදු හතුරට විරුද්ධව කරුණු ඉදිරිපත් කරාට පස්සේ එහෙම නැත්නම් ඇත්තටම මේ ඇනක්‍රියන් සහ තෙස්පිස් කියන ප්ලැනට්ස් දෙක එකට එකතු වෙන්න ගිහිපු අවස්ථාවේදී එතනදී බෙදීමක් ඇති කරලා දීර්ඝ කාලයක් තිස්සේ වෛරය ඇති කිරීමට මේ දෙවෙනි ක්ලියොන් එහෙම නැත්නම් පළවෙනි ක්ලෝන් එම්පරර් හේතු වුණා කියන කාරණාව මෙතනදී ඉදිරිපත් කරාට පස්සේ ඒ ප්ලැනට්ස් දෙකේ අයත් මේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එකේ අයත් එක්ක එකතු වෙනවා කියන එක තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඔවුන් හදන මේ යූනියන් එකට ඒ වගේම ඉස්සරහට ඔවුන්ට තිබෙන ඒ ගැටුම් වලට එම විශේෂයෙන්ම මේ එම්පයර් එකත් එක්ක තිබෙන සටනට මේ ඉන්වික්ටස් ෂිප් එක ඔවුන් සතුව තිබෙන ප්‍රබලම ආයුධයක් වෙන බවත් ඔවුන් මතක් කරනවා. නමුත් ඔවුන් යම් තැනකට එනකම් එහෙම නැත්නම් ඔවුන් මේ එම්පයර් එකට තර්ජනයක් වෙන්න පුළුවන් තරම් ප්‍රබල වෙනකම් ඔවුන් හැංගිලා ඉන්න ඕන. එතකොට අපි මුලින් මතක් කරලා තිබුණු කාරණාවක් තමයි මේක මේ අවුටර් රීච් එකේ තමයි මේ ප්ලැනට්ස් තුනම තියෙන්නේ කියලා. ඒ වගේම ඔවුන් මේ ඉන්වික්ටස් කියන ෂිප් එක පාවිච්චි කරනවා මේ අවුටර් රීච් එකේ විශාල විනාශයක් එහෙම නැත්නම් විශාල කොස්මික් එනර්ජි එකක් නිකුත් වෙලා මේ ප්ලැනට්ස් විනාශ වුණා කියලා පෙන්වන්න. එතකොට අර එම්පයර් එකේ ඉන්න අය විශ්වාස කරන්නේ මේ ප්ලැනට්ස් විනාශ වුණා කියලා. ඊට පස්සේ ඔවුන් වද වෙන්නේ නැහැ මේ ප්ලැනට්ස් වලට මොකක්ද උනේ කියන එක හොයන්න. මොකද ඇත්තටම මේ නෝන් යුනිවර්ස් එක එහෙම නැත්නම් මේ එම්පයර් එකට ආයත් ප්ලැනට්ස් ඉතාමත්ම විශාල ගණනාවක් තිබෙනවා. එතකොට ඒ විදිහට එම්පයර් එකෙන් හැංගිලා මේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එක වටා අලුත් එම්පයර් එකක් එහෙම නැත්නම් අලුත් බලවේගයක් ඇති කරන්න තමයි මේ ප්ලෑන් එකේ තිබෙන්නේ. හැබැයි මෙතනදී මතක් කරන්න ඕන කාරණාව තමයි මේක පළවෙනි ක්‍රයිසිස් එක විතරයි. එතකොට හැරි සෙල්ඩන් ප්‍රෙඩික්ට් කරන විදිහට මේ වගේ ක්‍රයිසිස් කිහිපයක්ම මේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ හැම ක්‍රයිසිස් එකක් වෙලාවෙදිම ඔහු මේ වෝල්ට් එකෙන් එනවා කියන එක තමයි කියන්නේ. ඊළඟ සුවිශේෂ කාරණාව තමයි මේ 10 වෙනි එපිසෝඩ් එකේදී අපිට හෙළි කරනවා ගේල් ඩෝනික් කියලා කියන්නේ සැල්ලෝ හාඩන්ගේ අම්මා කියලා. එතකොට අපි මේ රිවිව්ස් වලදී
ඒක ප්‍රෙඩික්ට් කරා හරියටම ඒ විදිහට වෙන්න පුළුවන් කියලා. එතකොට අර අපි සඳහන් කරා වගේම මේ ෂිප් එකේ තිබුණු ඒ එග්ස් පාවිච්චි කරලා මරි මේ සැල්ලෝ හාඩන්ට උපත ලබා දුන්න කියන එක තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සැල්ලෝ හාඩන්ට ලැබුණු ඒ විෂන්ස් ලැබෙන්නේ මේ ගේල් ඩෝනික් නිසා කියන එක අපිට තේරෙනවා. ඒ විතරක් නෙමෙයි අර තමන්ගේ විෂන්ස් ගැන දැන් ඇය වැඩිපුර විශ්වාස කරනවා. මොකද මෙතුවක්කල් ඇයට ලැබුණු විෂන්ස් වල යම් ප්‍රයෝජනයක් එහෙම නැත්නම් යම් ඇත්තක් තිබුණු නිසා ඒත් එක්කම ඇය තේරුම් ගන්නවා මේ ගේල් ඩෝනික්ව තමන්ව කතා කරනවා කියලා සිනෙක්ස් ප්ලැනට් එකෙන්. ඒ අනුව තමයි මේ බෙගර් කියන අර ෂිප් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් හියුගෝගේ ෂිප් එක පාවිච්චි කරලා සැල්ලෝ හාඩන් මේ සිනෙක්ස් කියන ප්ලැනට් එකට යන්නේ. එතකොට අපි කලින් සතියේදී දැක්කා මේ රේවන් කියන ෂිප් එකෙනුත් ක්‍රයොපොඩ් එකකින් ගේල් ඩෝනික් පිටත් වුණා. එතකොට අවුරුදු 130 ගානකට විතර පස්සේ තමයි ඇය මේ සිනෙක්ස් ප්ලැනට් එකට ළඟා වෙන්නේ කියන එක ගැනත් කැල්කියුලේෂන් එක අපි දැක්කා. එතකොට මේ අම්මගේ සහ දූගේ හමුවීම එහෙම නැත්නම් ගේල් ඩෝනික් සහ සැල්ලෝ හාඩන් කියන කැරක්ටර්ස් දෙකේ මුණ ගැසීම මේ සිනෙක්ස් ප්ලැනට් එකේදී සිද්ධ වෙනවා. එතනින් පස්සේ ඔවුන්ගේ ඉරණම මොනාකාරයෙන් සිද්ධ වේවිද, විශේෂයෙන්ම ඔවුන් කොහොමද මේ ප්ලැනට් එකෙන් අයිසරයක් යන්නේ කියන එක අපිට වෙනම කතා කරන්න තියෙන කාරණාවක්. හැබැයි දැනට ඔවුන් මේ ප්ලැනට් එකට කොටු වෙන ස්වරූපයක් තමයි තිබෙන්නේ. හැබැයි මේ අවුරුදු 138 කියන එක ඉතාමත්ම වැදගත්. මොකද අපි දන්නවා දැන් මේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එකේ පළවෙනි ක්‍රයිසිස් එක වෙලා අවුරුදු 138ක් ගත වෙලා. එතකොට ඒ කියන්නේ මේ දැන් ෆවුන්ඩේෂන් ප්ලැනට් එකට දෙවෙනි ක්‍රයිසිස් එක එන්න කාලය හරි. එතකොට ඒ කියන්නේ මේ අවුරුදු 138ක කාලයක් ඒ වයසේදීම පරක්කු වෙන්න පුළුවන්කමක් ලැබුණ නිසා ගේල්ට සහ මේ සැල්ලෝ හාඩන්ට මේ හයිපර් ස්ලීප් එක නිසා ඔවුන් අයිසරක් මේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එකට ඇවිල්ලා ඔවුන් දෙදෙනාට එකට එකතු වෙලා ගොඩක් දුරට මේ සෙකන්ඩ් ක්‍රයිසිස් එකට මුහුණ දෙන්න පුළුවන්කමක් ලැබේවි කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඊළඟට කතා කරන්න ඕන කාරණාව තමයි මේ ට්‍රැන්ටර් ප්ලැනට් එකේ එම්පරර්ස්ලගේ පැත්තෙන් මොකක්ද වෙන්නේ කියන එක. එතකොට අපි තේරුම් ගන්න කාරණාව තමයි යම් ආකාරයක රෙබෙලියන් එකක් තිබෙනවා මේ එම්පරර්ට විරුද්ධව. කවුද මේ රිබලියන් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක අපිට හිතා ගන්න බෑ. හැබැයි ඔවුන් මේ ඔරිජිනල් ක්ලියෝන් බොඩි එකම වෙනස් කරලා තියෙනවා කියන එක තමයි අපිට කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි විශ්වාස කරපු කාරණාවක් තමයි මේ හැම ක්ලෝන් එකක්ම ඒ ඔරිජිනල් ක්ලියෝන්ගේ පර්ෆෙක්ට් කොපීස් කියලා. නමුත් මේ වෙනස් කිරීමත් එක්කම මේ කොපීස් ගත්තාමත් ඔවුන්ගේ යම් යම් වෙනස්කම් තිබෙනවා කියන එක තමයි අපිට දැනට විශ්වාස කරන්න වෙන්නේ. ඒ කියන්නේ අර හරි විදියට ගත්තාම ඩේ කියන කැරක්ටර් එක ඕනම කාලෙකදී එක වෙලාවකදී එකම ලක්ෂණ පෙන්눔 කරන්න ඕන වුණාට අර දැනට අපි දකින ඩේත් ඒ වගේම මීට කලින් දැකපු ඩේත් අතර ඒ විශ්වාසයන් වලදී එහෙම නැත්නම් ඔවුන් කටයුතු කරන ආකාරයේ වෙනස්කම් සිද්ධ වෙලා තිබෙන්නේ මේ වෙනස් කිරීම නිසාද කියන ප්‍රශ්නය තමයි තිබෙන්නේ. ඒ කියන්නේ එපිසෝඩ් එක මුලදී අපිට හිතුනේ මේ ඩෝන් විදියට හිටපු එහෙම නැත්නම් මේ 14 වෙනි ක්ලියෝන්ගේ විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නමුත් මේක ඊට එහාට ගිහපු ලොකු කන්ස්පිරසි එකක් කියලාත් අපිට විශ්වාස කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි එහෙම ගත්තාම දැන් අපි දැනට මේ රිබෙලියන් එකේ දැක්කේ ඊටාත්ම කුඩා කොටසක් වුණාට එතනින් එහාට ගිහපු ප්‍රබල කෙනෙක් මේ රිබෙලියන් එක පිටිපස්සේ ඉන්නවා කියන එකත් අපිට විශ්වාස කරන්න වෙනවා. එතකොට අර කලින් ඉඳන්ම සැක හිතෙන කැරක්ටර් එකක් තමයි ඩෙමර්සල් කියන කැරක්ටර් එක. ඇය මේ කන්ස්පිරසි එක පිටිපස්සේ ඉන්නවද කියන එක අපිට ප්‍රශ්න කරන්න වෙනවා. නමුත් ඇයගේ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට ඇය නිතරම මේ ජෙනටික් ඩයිනස්ටි එකට තමයි වැඩ කරන්න ඕන. එතකොට ක්‍රමක්‍රමයෙන් ඒ ඩයිනස්ටි එක වෙනස් කරොත් එහෙම නැත්නම් මේ ජෙනටික් ට්‍රේස් එක වෙනස් කරොත් එතකොට ඇයට ඇත්තටම මේ එම්පරර්ගෙන් නිදහස් වීමේ හැකියාවක් තිබෙනවා. එතකොට එහෙම ගත්තාම අර ප්‍රෝග්‍රෑම් එකට හානියක් සිද්ධ නොවන විදිහට ක්‍රමක්‍රමයෙන් තමන් මේ වහල් තත්ත්වයට පත් වෙලා ඉන්න ඒ ක්ලෝන්ස් එහෙම නැත්නම් මේ ජෙනටික් එම්පරර් එක වෙනස් කිරීමට ඇයට උමනාවක් තිබුණද කියන ප්‍රශ්නය තමයි අපිට තිබෙන්නේ. ඒ කොහොම වුණත් මේ එපිසෝඩ් එකේදී අපිට පෙන්වන කාරණාවක් තමයි ඔවුන් මේ ඩෝන් හා සම්බන්ධ DNA හොරකම් කරලා ඒ වගේම කොපි එකක් නිර්මාණය කරලා තිබෙනවා. ඔවුන්ගේ ප්ලෑන් එක වෙලා තිබුණේ මේ ඩෝන්ව පැලස් එකෙන් අයින් කරලා ඒ වෙනුවට ඒ කෙනා මේ තැනට අරන් එන්න. එතකොට මෙතන තිබෙන විශේෂම දේ තමයි දැන් අර 9 වෙනි එපිසෝඩ් එකේදී මේ ඩෝන් මේ පැලස් එකෙන් පැනලා මේ බේස්මන්ට් ලෙවල් වලට යද්දි එහෙම නැත්නම් මේ සබ් ලෙවල් වලට යද්දි මුලින්ම අපිට හිතනවා මේ වගේ අඩු ආරක්ෂාවක්ද තියෙන්නේ කියලා. නමුත් ඊළඟට අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි ඩස් සහ මේ ආරක්ෂක කණ්ඩායම් උවමනාවෙන්ම තමයි මේ විදිහට ඩෝන්ට යන්න ලබා දීලා තිබෙන්නේ. මොකද ඔවුන් දන්නවා මේ විදිහට යන්න ලබා දුන්නාම මේ ඩෝන් කියන කැරක්ටර් එක අර රෙබලියන් එක ළඟට
යනවා කියලා. ඒ අනුව තමන්ටත් මේ විදිහට මේ රිබෙලියන් කණ්ඩායම අතටම අල්ල ගැනීමේ හැකියාවක් ලැබෙනවා කියලා. ඒ වගේම මේ එපිසෝඩ් එකේදී පෙන්වන කාරණාව තමයි මේ රිබෙලියන් එකේ මරා දමපු අයගේ මෙමරි එක එහෙම පරීක්ෂා කරලා බලනවා. එතකොට ඔවුන්ගේ ඉන්වෙස්ටිගේෂන් එක ඉවර වෙන්නේ ඔවුන් තේරුම් අරන් අර ඩෝන් කියන කෙනා විතරක් නෙමෙයි ඇත්තටම මේ ඔරිජිනල් ක්ලියොන්වත් වෙනස් කරලා තිබෙනවා. ඒ නිසාම ඔහුගෙන් ලබා ගන්න කොපීස් කරප්ට් වීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි ඔවුන් දැන් මේ ඩස්ව සහ ඩේව පරීක්ෂා කරන්න යනවා. එතකොට මේකත් ඉන්ට්‍රෙස්ටිං දෙවෙනි සීසන් එකට ඔවුන් යම් ආකාරයක සෙටප් එකක් තමයි කරන්නේ. මොකද අපි දන්නවා එම්පයර් එක පැත්තෙන් ගත්තාම මේ ඩේ කියන එම්පරර්ට තමයි බලය තිබෙන්නේ තීරණ ගන්න. නමුත් මේ පරීක්ෂණ වලින් පස්සේ ඔවුන්ට හෙළිවුණොත් ඩස් කියන කෙනා කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. එහෙම නැත්නම් ඔහුගේ DNA කොපි එක ඉතාමත්ම පර්ෆෙක්ට් තියෙනවා. නමුත් ඩේගේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට අර අපි පළවෙනි සීසන් එකේ මේ කැරක්ටර්ස් දෙක අතර තිබුණු ඒ කන්ෆ්ලික්ට්ස් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා. කොහොමටත් අපි දකින කාරණාවක් තමයි මේ ඩේගේ යම් යම් වෙනස්කම් තිබෙනවා. ඒ නිසාම තමයි මේ රිලිජන් වෝක් එකෙන් පස්සේ එහෙම නැත්නම් මේ මේඩන් කියන ප්ලැනට් එකේ ඒ ඉලුමිනිසම් රිලිජන් එක හා සම්බන්ධ ඒ වෝක් එක කරලා ඇවිල්ලත් ඔහුගේ යම් වෙනස්කමක් තියෙනවා. ඒ කියන්නේ එතනදී මේ සැෆියා හලීමා කියන කෙනාව මරලා දමන තමයි ඒ තමන්ගේ ක්‍රූරත්වය නිසා. නමුත් ඔහු තමන්ගේ මේ ජීවිතය ගැන එහෙම නැත්නම් මේ තමන් පවත්වාගෙන යන මේ එම්පරර් ක්‍රමය පිළිබඳව ප්‍රශ්න කරනවා කියන එක අපිට තේරෙනවා. මේකේ පළවෙනිම කනේ පහර තමයි ඔහුට ලැබෙන්නේ. තමන්ට විෂන් එකක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ AI රොබෝ කෙනෙක් වෙච්ච ඩෙමර්සල්ට ඒ විෂන් එක ලැබිලා තිබෙනවා. ඒ නිසාම ඇත්තටම මේ ඩෝන් සම්බන්ධව ගන්න තීරණයේදී ඔහු මේ ඩෝන්ට දිගටම ඉන්න දෙන්න තීරණය කරන ස්වරූපයක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ ඩස්ට උමනා වෙලා තිබෙන්නේ මේ කෙනාව ඩිස්ඉන්ටිග්‍රේට් කළා දාන්න, එහෙම නැත්නම් විනාශ කළා දාන්න. නමුත් ඩේ කල්පනා කරනවා කමක් නැහැ. වෙනසක් සිද්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ. එකම විදිහට ඉන්නේ නැතුව කියලා. නමුත් අවසානයේදී ඩෙමර්සල් මේ ඩෝන් මරලා දමනවා. මොකද ඇයගේ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට මේ ජෙනටික් එම්පයර් එක ආරක්ෂා වෙන එක තමයි ඇයට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ දේත් එක්කම ඇයට මේ ඩෝන්ව විනාශ කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒත් එක්කම අර හලීමා සහ ඩෝන් කියන කැරක්ටර්ස් දෙකම මරා දමන්න සිද්ධ වෙච්ච නිසා ඒ වගේම මේ එම්පරර්ගේ හැම දෙයකටම තමන් එකඟ නැතුණත් වැඩ කරන්න සිද්ධ වෙන නිසා තමයි ඒ ඇයගේ ડિප්‍රෙෂන් එක එහෙම නැත්නම් ඇයගේ ඒ ස්ට්‍රෙස් එක කෑගැසිල්ල අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මේත් එක්කම බැලුවහම අර මං කලින් සඳහන් කරාට ඇයගේ සම්බන්ධයක් තියෙනවද කියලා ඒ විදිහේ පොඩිවත් වෙනස්කමක් කිරීමට ඇයට හැකියාවක් නැති වෙන්න පුළුවන්. එතකොට අර අපි කලින් සඳහන් කරපු කාරණාවක් තමයි මේ ස්ටාර් බ්‍රිජ් එකේ ප්‍රහාරය පිටිපස්සේ හැරි සෙල්ඩන් හිටියා කියලා. එතකොට අනිත් පැත්තෙන් ඇත්තටම මේ රිබෙලියන් එක පිටිපස්සෙත් හැරි සෙල්ඩන්ගේ බලපෑම තියෙනවද කියන එක කල්පනා කරන්න වෙනවා. ඒ වගේම අර ස්ටාර් බ්‍රිජ් එක විනාශ කිරීම නිසා තමයි මේ ප්ලැනට්ස් දෙක, ඒ කියන්නේ ඇනැක්‍රියන් සහ තෙස්පීස් කියන ප්ලැනට්ස් දෙක එම්පරර් විසින් විනාශ කරේ. එතකොට මේ හැරි සෙල්ඩන්ගේ රහස මේ ප්ලැනට්ස් දෙකේ අය දැනගත්තොත් මේ හැදිච්ච යූනියන් එකට, ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක මේ ඇනැක්‍රියන් සහ තෙස්පීස් අය අතර ඇතිවෙච්ච යූනියන් එකට මොන ආකාරයේ බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන එකත් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි ෆවුන්ඩේෂන් සීසන් ෆිනාලේ එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. මේක ගොඩක් ඉන්ට්‍රස්ටිං TV සීරීස් එකක්. දෙවෙනි සීසන් එක අනිවාර්යයෙන්ම අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබේවි. සීසන් 8ක් තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. නමුත් දැන් කාලේදී මේ TV සීරීස් රිනිව් කරන ක්‍රමය අනුව විශේෂයෙන්ම මේ TV සීරීස් එකට තියෙන ඉන්ට්‍රස්ට් එක අනුව මේක සීසන් 8ම තියේවිද කියන එක අපිට තාම හිතා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඔයාලා මම වගේ ගොඩක් හાર્ඩ්කෝර් ෆෑන්ස් මේ TV සීරීස් එක වටේ හිටියට අර පොපියුලර් TV සීරීස් එකක් බවට තාම මේක පත් වෙලා නැහැ. නමුත් සමහරක් වෙලාවට දෙවෙනි තුන්වෙනි සීසන් එක වෙද්දී මීට වඩා ජනප්‍රසාදයක් මේ TV සීරීස් එකට ලැබෙවි කියලා අපිට හිතන්න පුළුවන්. ඊළඟ රිව්යු එකේදී මම Wheel of Time ගැන කතා කරනවා. ඒ රිව්යු එකත් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම subscribe වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe වෙන්න කියලා ආරාධනා කරනවා. හැම දිනාටම ජය වේවා.